වස්සාන ධර්ම දේශනා ඔබ මතක තියාගන්න දෙවියන්ගේ පිහිට ලැබෙන්නේ ඔබ විශාල පූජා වට්ටියක් ගෙනිච්ච ප්‍රමාණයට නෙමෙයි. ඒකේ තිබ්බ සල්ලි වලට නෙමෙයි. ඔබ කොච්චර දේවාලයක වැඳ පෙරලි දේවාලෙම හිටියත් දෙවියන්ගේ පිහිට ධර්මයේ සඳහන් දෙවිවරුන්ගේ පිහිට ලැබෙන්නේ ඔබ දේවාලයට ගිහිලා කරන කනලව් වලින් නෙමෙයි. දෙවියන්ගේ පිහිට ලැබෙන්නේ ඔබ සිල්වත් නම්. ඔබ සැබෑ ලෙස මෛත්‍රිය වඩන කෙනෙක් නම්. ඔබ ඉවසීම පුරුදු කරනවා නම්. ඔබ තුල කරුණා මෛත්‍රිය තියෙනවා නම්. බ්‍රහ්මයන් පවා දෙවිවරු විතරක් නෙමෙයි බ්‍රහ්ම විහරණ. ඒ බ්‍රහ්මයන් එක්ක වාසය කරනවා වගේ. මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා මේ ගුණධර්ම ජීවිතයේ තුල ටික හරි දියුණු කරගන්න උත්සාහ ගන්න. දිනපතා නවතම ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට වස්සාන ධර්ම දේශනා අපගේ YouTube නාලිකාව දැන්ම subscribe කරන්න. බෙල් අයිකනය ක්ලික් කරන්න. වස්සාන ධර්ම දේශනා YouTube නාලිකාව ඔස්සේ ප්‍රචාරය වන මෙම සුමුදුරු ධර්මානුශාසනාවේ අරමුණ වන්නේ ගම්පහ මල්වතු හිරිපිටියේ පදිංචි චිත්‍රා වික්‍රමාරච්චි මහත්මියගේ 74 වන ජන්මදිනය වෙනුවෙන් ධර්ම දානමය පින්කමක් සිදු කිරීමයි. එවෙනුවෙන් පින්බර දායකත්වයෙන් කටයුතු කළේ ගම්පහ මල්වතු හිරිපිටියේ පදිංචි චිත්‍රා වික්‍රමාරච්චි මහත්මියගේ සහෝදරියන් වන රංජනී, කමනී මාලා සහ නලීන්, නිමල්, ආනන්ද යන පින්වත් පිරිසයි. අද දේශකයාණන් වහන්සේ හොරණ සීලසුවර්ණ භික්ෂු ගිලන් මධ්‍යස්ථානයේ නිර්මාතෘවර අතිපූජනීය ගලිගමුවේ ඥානදීප ස්වාමීන් වහන්සේ. අවසරයි අපේ හාමුදුරුවනේ. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මසවන කාලෝ අයං බදන්තා ධම්මසවන කාලෝ අයං බදන්තා ධම්මසවන කාලෝ අයං බදන්තා. නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස. හැම දිනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින් අදත් ඔබ හැම දෙනෙක්ම ඔබේ ජීවිතයට ඉතාම වැදගත් ධර්ම කාරණා රැසක් ශ්‍රවණය කරන්නයි මේ උතුම් ධර්ම ශ්‍රවණයත් එක්ක එකතු වෙන්නේ. පින්වතුනි, ධර්මයේ ශ්‍රවණය කරන ලක්වාසී ලෝවාසී ඔබ හැම දිනාටමත් මේ උතුම් ධර්ම ශ්‍රවණය ධර්මාවබෝධයේ පිණිසම උපකාර වෙන නිවන් දොරටුවක් බවට පත්වේවා කියලා අපි ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. පින්වතුනි, අපි කවුරුත් කරණීය මිත්ත සූත්‍රය ගැන දන්නවා. හැබැයි මේ කරණීය මිත්ත සූත්‍රයේ ධර්මාවබෝධයේ පිණිස උත්සාහ කරන ශ්‍රාවකෙක් තමන්ගේ ජීවිතය තුළ ඇති කරගත යුතු ඉතාම වැදගත් ගුණධර්ම කීපයක් බුදුරජාණන් වහන්සේ මුලින්ම පළවෙනි ගාථා දෙකෙන් විස්තර කරනවා. ඒ ගුණධර්ම දියුණු කරගත්ත කෙනාටමයි සාන්ත පදයේ වූ නිවන කරා ධර්මාවබෝධය කරා ජීවිතේ දියුණු කරගන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා අද අපි මේ ධර්මානුශාසනාව තුළ විශේෂයෙන් මෛත්‍රිය, කරුණාව, මුදිතාව, උපේක්ෂාව මේ සතර බ්‍රහ්ම විහරණ අතර මෙත්සිත දියුණු කරගන්න උපකාර වෙච්ච බුදුරජාණන් වහන්සේගේ ඊටාම වැදගත්ම දේශනාවක් වුණ කරණීය මිත්ත සූත්‍රයේ සඳහන් කෙනෙකුගේ ජීවිතයේ දියුණු කරගත යුතුම ධර්මාවබෝධයේ පිණිස උපකාර වෙන මෙන්න මේ කාරණා කීපය අපි එකින් එක විස්තර කරගන්න උත්සාහ ගමු. අපි මුලින්ම බලමු කරණීය මිත්ත සූත්‍රයට හේතු උනේ මොකක්ද? පින්වතුනි, අපේ පැරණි අපේ ආච්චිලා සීලාගේ ඉඳන් බොහෝ කාලෙක ඉඳන් ආරක්ෂිත දේශනා හැටියට අපි භාවිතා කරා තුන් සූත්‍රය. කරණීය මිත්ත සූත්‍රය, මහා මංගල සූත්‍රය, රතන සූත්‍රය. මේ දේශනා තුනම ගත්තොත් අපිට ආරක්ෂක දේශනා හැටියට අපේ ආරක්ෂාවට දෙවියන්ගේ පිහිට රැකවරණය ලැබෙන්න උපකාර වෙන බලවත්ම දේශනා වගේම ඒ දේශනා ධර්මාවබෝධයට යොමු කරගත්තොත් ඒ දේශනාවේ අර්ථය තේරුම් අරගෙන කෙනෙක් භාවනාවට යොදවගත්තොත් නිවන් අවබෝධයටත් යොමු කරගන්න පුළුවන්කම තියෙනවා. දැන් අපි බලමු කරණීය මිත්ත සූත්‍රය. බුදුරජාණන් වහන්සේ වැඩ සිටිද්දී 500ක් භික්ෂූන් වහන්සේලා වස් කාලේ එනකොට
බුදුරජාණන් වහන්සේගෙන් අවසර ගත්ත ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මේ එළඹෙන වස් කාලේ අපි කැමති හිමාල වනාන්තරයේ ආශ්‍රිත බොහෝම නිස්කලංක හුදකලා වන පෙදෙසකට වැඩම කරලා අපි භාවනාවෙන් අපේ ආධ්‍යාත්මික දියුණුව පිණිස වීරිය වඩන්න කැමති. බුදුරජාණන් වහන්සේගෙන් උපදෙස් අරගෙන කමටහන් අරගෙන ආශිර්වාද අරගෙන 500ක් භික්ෂූන් වහන්සේලා භාවනා කරන්න කියලා හිතාගෙන මේ වස් කාලය තුල ඔන්න වස් කාලය ආරම්භ වෙන්න ඕන මෙන්න තියලා හිමාල මහ වනාන්තරයේ ආශ්‍රිත නිස්කලංක වන පෙදෙසකට වැඩම කරා. මේ ස්වාමීන් වහන්සේලා රමණීය වනාන්තරයකට වැඩම කරලා උන්වහන්සේලා සූදානම් කරගත්ත මට මෙතන හොඳයි. උන්වහන්සේලා 500 නම අර කැලේ සුදුසු ස්ථාන වෙන් කරගෙන සකස් කරගත්ත වස් කාලේ වැඩයින්. ඒ අතර ඉතින් ගල්ලෙන් වගේ තැන් සමහර ගස් වලින් බුදුරජාණන් වහන්සේ පෙන්නන මේ කැලේ කවුරුත් කුටි හදලා මේ ආරාධනා කරලා සිව්පසෙන් උපස්ථාන කරනවා නෙමෙයි. පිණ්ඩපාත යන්න පුළුවන් ආසන්න ගමකට යම් දුරක් තියෙන සුදුසු භූමියක් තමයි කැලේ භාවනා කරන ස්වාමීන් වහන්සේලා තෝරගන්න. එතකොට මේ මහා වනාන්තරයට අධිග්‍රෝහිත දෙවි දේවතාවරු ඉන්නවා. උක්ෂ, පර්වත, විමාන කරගත් දෙවි දේවතාවරු. ඒ අයට කියනවා බෝමාටු දෙවිවරු, සීමස්තක දේවතාවරු කියලා හඳුන්වනවා. ඊළඟට ඔය වනාන්තරවලම ඉන්නවා අමනුෂ්‍යයෝ ඉන්නවා. යක්ෂයෝ, ප්‍රේතයෝ, නොයෙක් විදිහ ප්‍රේත කොටස් ගැන බුද්ධ දේශනාවල තියෙනවා. මහා කැලෑවල් වල පර්වත විමාන කරගත්ත, ගස් විමාන කරගත්ත එක අර දේවතාවරු අතරම ඒ කර්මානුරූපීව අමනුෂ්‍ය කොටසකුත් ඉන්නවා. දෙවිවරු කියපු ගමන් හිතන්න එපා මේ හැමෝම සම්මා දිට්ඨිකයි කියලා. දෙවියන් අතර බොහෝ පිරිසක් මිත්‍යා දෘෂ්ටිකයි. එතකොට ඔබට හිතෙන්න පුළුවන් ඉතින් මිත්‍යා දෘෂ්ටික දෙවිවරු කොහොමද? එහෙනම් ඒ අය දිව්‍ය ලෝකෙ ඉපදුනේ කියලා. පිංගතුනි, ඒ අයට චතුරාරි සත්‍ය ගැන, නිවන ගැන, ධර්මාවබෝධය ගැන හැඟීමක් නැති වුණාට අපි දන්නවා බුද්ධ ශූන්‍ය කාලවල අපේ බුදුහාඳුරු පහළ වෙන්න පෙර අපේ බෝසතාණන් වහන්සේත් බුද්ධ ශූන්‍ය කාලේ දාන පාරමී පිරුවනේ. මේ ලෝකේ දුගී මගේ යාචකයෝ හැමදාම ඉන්නවා. අසරණ මිනිස්සු ලෝකේ හැමදාම ඉන්නවා. ඒ අතර දන් දෙන, කරුණාව, මෛත්‍රිය දියුණු කරගන්න පින්කම් කරන මිනිස්සු ඉන්නවා. නිවන් අවබෝධ කරන්න අරමුණක් නැති වුණත්, සසරින් මිදෙන්න අරමුණක් නැති වුණත්, කරුණාවෙන්, මෛත්‍රියෙන් අනුන්ට උදව්පකාර කරන මිනිස්සු ඉන්නවා. ඒ අය පින් කරගන්නවා. දැන් බලන්න ලෝකෙ දිහා. අද ලෝකේ මේ ලංකාවේ ඉන්න බෞද්ධ අපි විතරක් දම් පින්කම් කරනවා නෙවෙයි. ලෝකේ බොහෝ රටවල මිනිස්සු තමන්ගේ ධනයෙන් කොටසක් වෙන් කරලා දිලිඳු රටවල් වලට උදව්පකාර කරනවා. ඒ අය ගොඩාක් සමාජ සේවා කටයුතු නොයෙක් විදිහට සිදු කරනවා. එතකොට අපිට පේනවා ලෝකේ අප්‍රිකානු රටවලට හරියට උදව්පකාර කරනවා ලෝකේ බටහිර දියුණු රටවල් වල ධනපතියෝ. ඒ අය සංවිධාන පිහිටවාගෙන දිලිඳු මිනිස්සුන්ට ලෝකේ නොයෙක් ප්‍රදේශවලට ගිහිල්ලා උදව්පකාර කරනවා. ඒවා පින්කම්. සතෙකුට කන්න ටිකක් දුන්නත් ආත්ම 100ක් ආනිසංස ලැබෙන පිනක්. ඒ නිසා කවුරු කරත් පින පිනමයි. එහෙම බොහෝ පින්කම් කරපු අය ඒ මරණින් මත්තේ පින බලවත් වෙලා දිව්‍ය තලවල උපදිනවා. ඒ පිනේ ප්‍රමාණයට අනුව දිව්‍ය ලෝකවල උපදිනවා. ඔබ අහලා ඇති මීට පෙර අපි කරපු දේශනාවලම අපි සඳහන් කරා සක්‍ර දෙවියන්. පෙර මග මානවකයා හැටියට ඉපදිලා ඉන්න කාලේ මනුස්ස ලෝකේ බොහෝ පින්කම් කරා. තමන් ජීවිතේ සමාදන් වෙලා ගුණධර්ම පිරුවා. කේන්ති ගත්තේ නැහැ. තරහක් ඇති කරගත්තේ නැහැ කවුරුත් ගැන. ඒවා පිනක්. වචනකින්වත් කාගේවත් හිතක් රිද්දුවේ නැහැ. ඊළඟට තමන් දිවිහිමීන් තමන්ගේ දෙමව්පියන්ට අප උපස්ථාන කරා. දුගී මගේ යාචකයන්ට පිහිට වුණා. නිතර දෙවේලේ පින් වැඩෙන පින්කම්. ගස් හිටවලා, පාරවල් හදලා, ගංගා ඇලදොල පිළිසතර කරලා, ලිම් පොකුණු හදලා මිනිස්සුන්ට පිහිට වෙලා, මග මානවයක් ඇතුළු යාළුවෝ පිරිසක් එකතු වෙලා බොහෝ පින් කරා. ඒ අය තමයි අද දිව්‍ය ලෝකෙ ඉපදිලා සක්‍ර දෙවියන් හැටියට ඉපදුනේ ඒ පින නිසා. එතකොට ඒ දෙවිවරු අතර සම්මාදිට්ඨික, මිත්‍යා දෘෂ්ටික දේවතාවරු ඉන්නවා. දැන් මේ ස්වාමීන් වහන්සේලා 500 නමක් කැලේට වැඩම කරලා භාවනා කරනකොට උන්වහන්සේලා සුදුසු තැන්
සකස් කරගත්තා මට මෙතන හොඳයි මෙන්න මෙතන මට හොඳයි භාවනා කරන්න කියලා. දැන් මේ 500 නමක් උතුම් සීලාදී ගුණ ධර්මවල පිහිටලා භාවනා කරනවා. මෙහිම උන්වහන්සේලා භාවනා කරනකොට උන්වහන්සේලාගේ සීලය බලවත්. උන්වහන්සේලා මෛත්‍රිය වඩනවා. භාවනා කරනවා. හිත දියුණු කරනවා. ආනාපාන සතිය, බුද්ධානුස්සතිය, අනිත්‍ය මෙනෙහි කරනවා. මරණ සතිය වඩනවා. ඉරියව් ගැන සිහි කරනවා. උන්වහන්සේලා සිල්වත්ව බණ භාවනා කරනකොට ඊට ඉහළ විමානවල ඉන්න දෙවිවරුන්ට අර ගස් සූක්ෂ විමාන කරගෙන ඉහළ ඉන්න බෑ. මොකද මේ ගහ පහළ ඊට පහලින් සිල්වත් ගුණවා ස්වාමීන් වහන්සේලා භාවනා කරනවා. ඒ වෙලාවේ මේ මහ වනාන්තරයේ හිටපු අර මිත්‍යා දෘෂ්ටික දේවතාවරු වගේම අමනුෂ්‍යෝ මේ හැමෝම කල්පනා කරා මේ කරදරයක් අපිට මේ ස්වාමීන් වහන්සේලා පිරිසක් ඇවිල්ලා අපි නිස්කලංකව හිටපු අපේ වනාන්තරයට අපේ භූමියට මේ භික්ෂුන් වහන්සේලා පිරිසක් ඇවිල්ලා දැන් අපිට විමානවල ඉන්න විදිහකුත් නැහැ. උන්වහන්සේලා මේ අපිට කරදරයක් කොහොම හරි එලෝ ගන්න ඕනේ කියලා හිතුවා. ඔය අතර ඇතැම් සමහර අමනුෂ්‍යයෝ බල සම්පන්නයි මේ ස්වාමින් වහන්සේලා බිය තැති ගැනීම ඇති කරවන්න උත්සාහ කරා. දැන් මේ පිරිස භයානක සද්ද ඇති කරනවා. ඡායාවල් වගේ එක එක විදිහේ උන්වහන්සේලා භාවනා කරනකොට උන්වහන්සේලාට පේන්න සලස්සනවා. කොහොම හරි බය කරලා මෙතනින් එලෝ ගන්න ඕන කියලා එක එක උපක්‍රම යෙදුවා. මේ ස්වාමීන් වහන්සේලාත් භාවනා කරගෙන තාම මේ රහත් වෙලා නැහනේ. බිය තැති ගැනීම ප්‍රහාණය කරපු රහතන් වහන්සේලා නෙමෙයි. වීරිය වඩන අය. උන්වහන්සේලා කතා වුණා වින්ද වගේ නෙමෙයි අපිට නිකන් හරි තැති ගැනීම ඇති වෙනවා මහ භයානක සද්ද ඇති වෙනවා. අපි මෙතනින් යන් කියලා වස් සමාදන් වෙලා වස් කාලේ ගත කරත් උන්වහන්සේලා අනතුරක් කියලා මේ භූමියෙන් පිටත් වෙලා ගියා. වැඩම කරලා බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න වැඩම කරා. වැඩම කළා කිව්වා අනේ ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ අපි වස් කාලෙම වැඩ ඉන්න හිතාගෙන හුදකලා වනාන්තර භූමියකට වැඩම කරලා අපි හොඳට භාවනා කරන්න පටන් ගත්තා. හැබැයි අපිට හරියට කරදර භයානක ශබ්ද ඇති වෙනවා. ඒ නිසා අපි ආවා කිව්වා. බුදුරජාණන් වහන්සේ බුදු ඇසින් දැක්ක මොකක්ද ඇත්තටම වුණේ? ඒ වෙලේ බුදුරජාණන් වහන්සේ උන්වහන්සේගේ බුදු නුවණට වැටහුණා සියලු සත්‍යයන්ට මෛත්‍රී වැඩුවනම් ඒ මහ වනාන්තරයේ ඉඳගෙන මෙත්සිත පැතිරෙව්වනම් අර අමනුෂ්‍යයන් දේවතාවරු පෙනෙන නොපෙනෙන සියලු සත්‍යයන්ට මේ මෛත්‍රී සිත පැතිරිලා යනවා. ඒ හැමෝගෙම පිහිට ආරක්ෂාව රැකවරණය මේ ස්වාමින් වහන්සේලාට නිතතිම්ම ලැබෙනවා. උන්වහන්සේලා ගැන අර තිබිච්ච තරහව පන්න ගන්න ඕන මෙතනින් එලවන්න ඕන කියලා යම් හැඟීමක් තිබුණා නම් අර මෛත්‍රී චිත්තයත් එක්ක ඒ සියල්ල නැති වෙලා යනවා. එහෙමනම් අපිට පේනවා ඔබ මෛත්‍රී වඩනකොට ඔබ අවංකව මෙත්සිත පතුරවනකොට ඔබ මෛත්‍රී සහගත වචන සජ්ජායනා කරනකොට ඒක ඔබට විතරක් නෙමෙයි. ඔබ වටා ඉන්න අයට පෙනෙන නොපෙනෙන සියලු දෙනාට ඒ මෛත්‍රී චිත්ත තරංගවල යම් බලපෑමක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ මේ 500ක් භික්ෂූන් වහන්සේලාට කරණීයමිත සූත්‍ර කියලා දුන්නා. මේ සූත්‍රය දේශනා කළ බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි මේ දේශනාව මේ විදිහටම කටපාඩමින් දරා ගන්න. නුඹලා ආයෙමත් ඒ භූමියටම යන්න කිව්වා. ගිහිල්ලා වස් කාලේ අවසන් වෙනකන් එහි වැඩ ඉන්න. හැමදාම උදේ හවස නිරන්තරයෙන් Tamanට විවේකයක් ලැබෙන හැම වෙලාවෙම මේ දේශනාව සජ්ජායනා කරන්න. මේ කරණීයමිත සූත්‍රය හඬ නගා සජ්ජායනා කරන්න කිව්වා. සජ්ජායනා කරන්න කියන අපි පිරිත් කියන්නේ ඒ වගේ හඬ නගා සජ්ජායනා කරනවා. ඒ දේශනාවෙම අර්ථය භාවනාවට ගන්නවා. ඒ දේශනාවම අරගෙන භාවනා කරන්න ඒක වචනෙන් වචන අර්ථ මෙනෙහි කරමින් භාවනා වඩන්න. ඒ දේශනාවේ සඳහන් ගුණධර්ම ජීවිතය ඇතුල් කරගන්න මහන්සි ගන්න. අන්න බුදුරජාණන් වහන්සේ උපදෙස් දීලා මේ 500ක් භික්ෂුන් වහන්සේලා ආයෙමත් එතනට පිටත් වුණා. දැන් උන්වහන්සේලා අර භූමියට වැඩම කරලා මේ කරණීයමිත සූත්‍රයේ සජ්ජායනා කරන මහා හඬින් ඇහෙන්න පිරිතක් හැටියට අර වනාන්තරයේ සද්ද බද්දත් අඩුයිනේ මහා වනාන්තරයේට උන්වහන්සේලා එකතු වෙලා හඬින් පිරිත් සජ්ජායනා කරනකොට මුළු වනාන්තරයේම කරණීයමිත සූත්‍රයේ පිරිත් හඬින් වනාන්තරයේටම මේ පිරිත් හඬ පැතිරිලා යනවා.
අර උක්ෂ පර්වත විමාන කරගත්ත දෙවිදේවතාරු අර කැලේ හිටපු අමනුෂ්‍යයෝ මේ සියලු දෙනාටම ඇහෙනවා මෛත්‍රී සහගත සිතුවිලි, මෛත්‍රී සහගත වචන, මෛත්‍රී සහගත චිත්ත තරංග. උන්වහන්සේලා කරණීයමිත සූත්‍රයේම අරමුණු කරගෙන භාවනා කරා. පිංගතුනි, භාවනාව ඒකේ දේශනා කරණීයමිත සූත්‍රය ඔබ බලන්න. සියලු සත්වයන්ට දීගාවා දීර්ඝ ශරීර ඇති සත්වයෝ, මහන්තාවා මහත ශරීර ඇති සත්වයෝ, මජ්ජිමාවා මධ්‍යම ප්‍රමාණ ශරීර ඇති සත්වයෝ, කුඩා සත්තු රස්ස, අනුක කියන්නේ ඇහැට නොපෙනෙන තරම් කුඩා සත්තු, තූලාවා වටකුරු හැඩෙන් යුක්ත සත්තු, දිට්ඨාවා ඒ වද්දිට්ඨා දැකලා තියෙන සත්තු වගේම ජීවිතේට නොදැකපු සත්වයන්. ඒ සියලුම සත්වයන් සබ්බේ සත්තා භවන්තු සුඛිතත්වා. ඒ සෑම සත්වයෙක්ම සුවපත් වේවා කියලා මෛත්‍රී වඩනවා. දැන් බලන්න අර දෙවියන්ට උක්ෂ පර්වත විමාන කරගත් දෙවි දේවතාවරු අමනුෂ්‍යයෝ සතාසිය උපාවා. පෙනෙන නොපෙනෙන දුර ළඟ හීන ප්‍රනීත ගොරෝසු සියුම් මේ හැම සත්වයෙක්ම ඊළඟට දිසා වශයෙන් උද්දං අදෝච තිරියංච අසම්භාදං අවේරං අසපත්තං තිට්ටං චරන් නිසින්නෝවා සයානෝවා යාවතස්ස විගත මිත්තෝ. උද්දං උඩ දිසාව, අදෝ යට දිසාවට, ඊළඟට හාත්පස, තිරියංච කියන්නේ හාත්පස තියෙන උතුරු දිසාව, උතුරු අනු දිසාව, නැගෙනහිර දිසාව, නැගෙනහිර අනු දිසාව, දකුණු දිසාව, දකුණු අනු දිසාව, බටහිර දිසාව, බටහිර අනු දිසාව. මේ දස දිසාවට මෛත්‍රී වඩනවා. කොහොමද මෛත්‍රී වඩන්නේ? තිට්ටං හිටගෙන ඉන්නකොට, චරං මේ වනාන්තරයේ උන්වහන්සේලා ඇවිදිනකොට, සක්මන් කරනකොට, නිසින්නවා වාඩි වෙලා ඉන්නකොටත්, සයානවා නිදාගන්න ගිහින් සිංහසෙයියාවෙන් ඇලවුණත්, ඇලවෙන ඉරියව්වෙන් හිටියත් මේ හැම ඉරියව්වකම මෛත්‍රී සිත පතුරවන බාධාවක් නැහැ. අසම්බාධං අවේරං වෛර සිතක් නැතුව සියලු සත්වයන්ට මෛත්‍රී සිත පතුරවන. එක්කෙනෙක් දෙන්නෙකුට නෙමෙයි. සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා මේ සියලු සත්වයෝ සුවපත් වේවා කියලා මෛත්‍රී වඩන. අර වනාන්තරයේ අමනුෂ්‍යයන් දෙවියන් මේ හැමෝගේ අතර මෛත්‍රී සිතුවිලි පැතිරෙන පටන් ගත්තා. ඔවුන් එකිනෙකා මෛත්‍රී වඩන. තරහෙන් වෛරයෙන් එකිනෙකා දිහා බලපු අයගේ හිත්වලත් මෛත්‍රිය පැතිරුණා. මේ මෛත්‍රිය කොච්චර ප්‍රබලද කියන්නේ කලින් මේ ස්වාමීන් වහන්සේලාව එලෝ ගන්න ඕනේ, පන්න ගන්න ඕනේ කියලා හිතපු අයගේ හිත්වල මෛත්‍රී සිතුවිලි ඇති වෙලා ඒ ඔක්කොම උන්වහන්සේලාට උපකාර කරන්න පටන් ගත්තා. ඒ අයට පුළුවන් විදිහට පිහිට වෙනවා, උපකාර කරන. පින්වතුනි, මෛත්‍රී ආනිසංස අතර දේවතා රක්ඛන්ති දෙවියන් ආරක්ෂා කරන. ඔබ මතක තියාගන්න, දෙවියන්ගේ පිහිට ලැබෙන්නේ ඔබ විශාල පූජා වට්ටියක් ගෙනිච්ච ප්‍රමාණයට නෙමෙයි. ඒකේ තිබ්බ සල්ලි වලට නෙමෙයි. ඔබ කොච්චර දේවාලයක වැඳ පෙරලි දේවාලෙම හිටියත් දෙවියන්ගේ පිහිට, ධර්මයේ සඳහන් දෙවිවරුන්ගේ පිහිට ලැබෙන්නේ ඔබ දේවාලයට ගිහිලා කරන කනලව් වලින් නෙමෙයි. දෙවියන්ගේ පිහිට ලැබෙන්නේ ඔබ සිල්වත් නම්, ඔබ සැබෑ ලෙස මෛත්‍රිය වඩන කෙනෙක් නම්, ඔබ ඉවසීම පුරුදු කරනවා නම්, ඔබ තුල කරුණා මෛත්‍රිය තියෙනවා නම්, බ්‍රහ්මයන් පවා දෙවිවරු විතරක් නෙමෙයි බ්‍රහ්ම විහරණ මේ බ්‍රහ්මයන් එක්ක වාසය කරනවා වගේ මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා මේ ගුණධර්ම ජීවිතයේ තුල ටික හරි දියුණු කරගන්න උත්සාහ ගන්න. අර ස්වාමීන් වහන්සේලා මේ වනාන්තරයේ හොඳට භාවනා කරා. කරණීයමිත සූත්‍රයේම භාවනාවට අරගෙන මෛත්‍රියම දියුණු කරගත්තා. උන්වහන්සේලා මේ වස් කාලයේ අවසන් වෙන්න පෙර ඒ තුලින්ම සමත විදර්ශනා වඩාගෙන ධර්මාවබෝධයක් ලැබුවා. මෙන්න මේ දේශනාව අදත් අපි කරණීයමිත සූත්‍රය අපිට ආරක්ෂාවක් හැටියට, අපිට ආශිර්වාදයක් හැටියට අපි සජ්ජායනා කරනවා වගේ මතක තියාගන්න. මේ දේශනාවේ අර්ථය හොඳට තේරුම් අරගෙන ඔබේ ජීවිතය තුළ මේ ගුණධර්ම ඇති කරගන්න දක්ෂ වෙන්න. අද අපි කතා කරන්න විශේෂයෙන් මේ කරණීයමිත සූත්‍රය ගැන වටපිටාව කතා කරාට මේ දේශනාව ඉලක්කය තමයි කරණීයමිත සූත්‍රයේ සඳහන් ප්‍රධානම ඔබේ ජීවිතය තුළ අපි සාමාන්‍ය කතා කරන මේ පෞරුෂ සංවර්ධනය. අපි මොනවා එක වචන අරගෙන කතා කරත් බලන්න මෙන්න මේ ගුණධර්ම ටික ඇති කරගත්තු ජීවිතේ කොච්චර කෙනෙකුගේ පෞරුෂය, ගුණධර්ම ජීවිතයක් තුළ වැඩෙනවද කියලා.
කරනිමිත්ත සූත්‍රයේ බුදුහාඳුරෝ පෙන්වනවා සක්කෝ ඔන්න කෙනෙක්ගේ ජීවිතය ඇති කරගන්න ඕන ප්‍රධානම දේ සක්කෝ දක්ෂ කෙනෙක් වෙන්න. කරණීය මත්ත කුසලේන අත්ත කුසල. කරණීය කියන්නේ කල යුතුයි. කරණීය මත්ත කුසලේන යන්තං සන්තං පදං අபிසමිච්ච. සාන්ත පදේ වූ නිවන අවබෝධ කරගන්න කැමති කෙනෙක් කරණීයයි කල යුතු දේවල්. ඒ තමයි සක්කෝ පළවෙනි එක. සක්කෝ උජූච සූජූච සුවචෝ චස්ස මුදු අනතිමානී ඔබ මුල ගාථා ටිකේ තියෙන්නේ. එතකොට මේ තියෙන්නේ එකින් එක ගුණධර්ම. සක්කෝ කියන්නේ ඔබ දක්ෂ කෙනෙක් බවට පත් වෙන්න. ජීවිතේ අලස කම්මැලියෙක් නොවෙන්න. ලෞකික දියුණුව කරා යන්නත් ලෝකෝත්තර දියුණුව කරා යන්නත් දක්ෂයෙකුට විතරයි පුළුවන්කම තියෙන්නේ. ගිහි ජීවිතේ ගත්තත් සාමාන්‍ය ජීවිතය තුළ ඉන්නවා කිසිම දෙයකට දක්ෂයෙක් නෑ. ඔහේ කම් දවසම එක්ක ගෙවල් වල ඔහේ ඉන්නවා. දවසම එක්ක බුදි. කිසිම දෙයක් කරන්න හිත නැඹුරු වෙන්නේ නෑ. මොන දේ පටන් ගත්තත් කොච්චර කිව්වත් දවසයි දෙකයි. අනේ වැඩක් නෑ. අනේ හරියන්නේ නෑ කි. එතකොට මේ වගේ අලස, කම්මැලි, උදාසීන චරිතවලට මෙලව දියුණුවකුත් නෑ, පරලොව දියුණුවකුත් නෑ. ධර්මාවබෝධය කරා කවදාවත් ධර්මාවබෝධය කියන්නේ ලේසි දෙයක් නෙමෙයි. වීරිය, කැපකිරීම, නුවණ, අදිෂ්ඨානෙ මත වීරියෙන් යා යුතු ගමන. ඒ නිසා කෙනෙක්ගේ ජීවිතේ නිවන අවබෝධ කරගන්න වගේම ලෞකික දියුණුවටත් උපකාර වෙන කරුණු තමයි මේ තුල බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ. පින්වතුනි බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ මෙලව, පරලොව දෙලොවම යහපතට උපකාර වෙන දෙයක්. එතකොට යම් කිසි කෙනෙක් තමන්ගේ ජීවිතයේ තුල දක්ෂයෙක් හැම දෙයකම බුදුහාඳුර පෙන්න ඇසූ පිරූ තැන් ඇති කෙනෙක් බවට පත් වෙන්න. හැම දෙයක් ගැනම දැනුම ඇති කරගන්න. පොතපත කියවන්න, ඉගෙන ගන්න පුළුවන් කාලේ හොඳට ඉගෙන ගන්න. සමහර ඔබ බලන්න සමහර අපේ රටේ වැඩ සිටියේ ශ්‍රේෂ්ඨ ස්වාමීන් වහන්සේලා ආනන්ද මෛත්‍රී පූජනීය මහානායක ස්වාමීන් වහන්සේ ගැන හිතන්න. උන්වහන්සේ අවුරුදු 90 ගණන් වලදී කම්පියුටර් ගැන, තාක්ෂණය ගැන ඒ වෙනකොට තියෙන මේ විශ්වීය දැනුම ගැන උන්වහන්සේ හදාරනවා, ඉගෙන ගන්නවා. උන්වහන්සේ ධර්මයේ ගැනම පොත්පත් ලියපු කෙනෙක් විතරක් නෙමෙයි. අද ওই දහම් පාසල් පොත්, ඊළඟට ත්‍රිපිටක පරිවර්තන මණ්ඩලවල, මේ ත්‍රිපිටක පරිවර්තන සම්භාතක මණ්ඩලවල උන්වහන්සේ හිටියා. ඊළඟට උන්වහන්සේ ඉංග්‍රීසි භාෂාව ගැන පොත් ගොඩක් ලියලා තියෙනවා. ඉංග්‍රීසි ව්‍යාකරණ, ඉංග්‍රීසි ඉගෙන ගන්න හැටි. උන්වහන්සේ හැම පැත්තක් ගැනම ඇසූ පිරූ තැන් ඇති හැම ශේෂ්ත්‍රයක්ම එදා මහා බුද්ධිමතෙක් හැටියට හිටපු වැඩ හිටියේ මහා පූජනීය ස්වාමීන් වහන්සේලා. ඊළඟට ගිහි ජීවිතය ඔබ හිතන්න ඔබේ ජීවිතය තුළ හැම වෙලාවකම අලුතෙන් දැනුම ජීවිතයට එකතු කරගන්න. එක්ක තමන් කරන රැකියාව තුළ වේවා. දැන් බලන්න බුදුහාමුදුරුවෝ වියග්ගපජ්ජ සූත්‍රයේ පෙන්නනවා දියුණුව කරා යන ගිහි ශ්‍රාවකයෙක්ගේ පළවෙනි මේක උත්තාන සම්පදා උත්සාහයෙන් නැගී සිටින්. උත්සාහවත්කම. ආරක්ක සම්පදා තමන්ගේ ධනය රැකගන්න උත්සාහ කරන්න. ඊළඟට ඒ උත්සාහයෙන් නැගී සිටින තැන බුදුහාමුදුරුවෝ ගොඩාක් විස්තර කරනවා. බාහා බල පරිචිතා තමන් උත්සාහයෙන් වීරියෙන් දහඩිය වගුරෝලා තමන් එක්කෝ යම් කිසි ව්‍යාපාරයක්, යම් රැකියාවක්, වාණිජ ව්‍යාපාරයක් වෙන්න පුළුවන්, කෘෂිකර්මයක් වෙන්න පුළුවන්, යම් කිසි දෙයක් තමන් යෙදෙනවා නම් ඒක තුල දක්ෂයෙක් වෙන්න. ඊළඟට නව පරිේෂණ කරන්න, අලුත් දැනුම හොයන්න. කොහොමද ඒක දියුණු කරගන්නේ කියලා ඊට අදාළ කරුණු ගොනු කරන්න. හැම දෙයක්ම ජීවිතේ එහෙමයි. ඔබේ ජීවිතේ ඔබ මෙලව ඒ විදිහට කටයුතු කරනවා නම් ඔබ ධර්මාවබෝධයේ පැත්තට යොමු වෙනකොට ඔබ ඒ තුලත් එහෙමයි. ඔබ ධර්මයේ ගැන හොයනවා, ඉගෙන ගන්නවා, දහම් පිපාසයක් තියෙනවා. දහම් පොත්පත් හොය හොය කියවනවා. ධර්මයේ හැම වෙලේම නුවණින් විමසනවා. ධර්මාවබෝධයේ කරා යන්න විශාල ආසාවකින්, උත්සාහයකින්, වීරියකින් ඒ කරා යන කටයුතු කරනවා. ඒ නිසා මතක තියාගන්න ධර්මාවබෝධයේ කරා යන කෙනෙකුට, නිවන කරා යන කෙනෙකුට පළවෙනිම දේ තමයි සක්කෝ, දක්ෂ කෙනෙක් බවට පත් වෙන්න ඕනේ. දෙවැනි එක තමයි උජූච, අවංක වෙනවා. සූජූච, වඩාත් අවංක වෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේ වචන දෙකකින් පෙන්වනවා. උජූච අවංක වෙනවා, සූජූච කියන්නේ වඩාත් අවංක වෙනවා. ඇයි? අවංක භාවය කියන්නේ මහා පුදුම දෙයක්. වංචනිකයෙකුට ගුණධර්ම වඩන්න බෑ.
වංචනිකයෙකුට කපටියෙකුට අවංක නැති පුද්ගලයෙකුට මේ ගුණධර්ම දියුණුව කරා යන්න පුළුවන්කමක් නැහැ. බලන්න පිංගතුනි අපේ බෝසතාණන් වහන්සේ සාරා සංකේය කල්පලක්ෂයක් පාරමී පුරාගෙන යන සංසාර ගමනේ උන්වහන්සේ කෙලෙස් සහිතව තමයි බුද්ධත්වයේ පිරිස පාරමී පුරාගෙන ආවේ. දාන, සීල, නෛෂ්ක්‍රම්‍ය, ප්‍රඥා, වීරිය, කාන්ති, සච්චා, අදිඨාන, මෛත්‍රී, උපේක්ඛා කියන පාරමී ධර්ම පාරමී හැටියට, උපපාරමී හැටියට, පරමත්ත පාරමී හැටියට සසර පුරාගෙන ආවා සංසාරේ. එන ගමනේ සමහර ආත්ම භාවවල උන්වහන්සේගේ අතින් වෙච්ච වැරදි අඩුපාඩු ගැන ජාතක පොතේ සඳහන් වෙනවා. හැබැයි උන්වහන්සේ කවමදාවත් බොරු කියලා නැහැ. සත්‍යවාදී භාවය දිවිහිමියෙන් සසර පුරා එකාත්මයක් දෙකක් නෙමෙයි සාරා සංකේය කල්ප ලක්ෂේම සම්පූර්ණ කරගෙන ආපු ගමන. සත්‍ය පාරමිතාව පාරමී, උපපාරමී, පරමත්ත පාරමී හැටියට වඩාගෙන ආපු ගමන. ඒ නිසා මතක තියාගන්න උතුම් ධර්මයක් අවබෝධ කරගන්න ඔබ හිතනවන ඒ ධර්මාවබෝධයට මහන්සි වෙනවන ඒ පිණිස යන කෙනාට අවශ්‍ය පළවෙනිම දේ තමයි සත්‍යවාදී බව, අවංක භාවය. වඩාත් අවංක වෙන සූජූච. ඒ නිසා උජූච සූජූච අවංක වෙනවා, වඩාත් අවංක වෙනවා. අවංක කෙනෙක් බවට පත්වෙන් වංචනික ජීවිත ගත කරන්න එපා. මේ ධර්මාවබෝධය මේ වංචනිකයෙකුට ලබන්න පුළුවන් දෙයක් නෙමේ. උතුම් ගුණධර්ම වැඩෙන්නෙම උතුම් පුද්ගලයන් තුළමයි. උතුම් මනසක් ඇති උතුම් ගුණධර්ම දියුණු කරන කෙනෙක් තුළමයි මේ උතුම් ගුණධර්ම වැඩෙන්. එනිසා මේකින් එක මතක තියාගන්න මේ ගුණධර්ම ටික සක්කෝ දක්ෂ කෙනෙක් වෙන්න ඕනේ. උජූච අවංක කෙනෙක් වෙන්න ඕනේ. සූජූච වඩාත් අවංක කෙනෙක් වෙන්න ඕන. සුවච කීකරු කෙනෙක් වෙන්න. කීකරු වෙන්න. කෙනෙක් අවවාදයක් කරද්දී ධර්මානුකූලව යහපත් දේට කීකරු වෙන්න. ඒක පිළිගන්න. අවවාද කරන කෙනා එක්ක තමන්ගේ අඩුපාඩු පෙන්නලා දෙන කෙනා එක්ක කිපෙන්න එපා. අද අපිට පේනවා සමාජයේ තියෙන ප්‍රධානම දුර්වලතාවය තමයි කෙනෙක් අඩුවක් පෙන්නලා දීපු ගමන් වෛර බදිනවා. දෙන්නම් වැඩේ කියලා අර තමන්ගේ අඩුපාඩු පෙන්නලා දෙන කෙනත් එක්ක වෛර බැඳලා ඔහුගෙන් පලිගන්න සැලසුම් කරන. ඒ කෙනාට මෙලව දියුණුවත්, පරලොව දියුණුවත්, ආධ්‍යාත්මික දියුණුවත් කරා යන්න පුළුවන්කමක් නැහැ. ඒ නිසා පින්වතුනි තමන්ගේ ජීවිත මේ ධර්මාවබෝධය කරා යන කෙනෙක් ඇති කරගත යුතු ගුණධර්ම. සුවච කීකරු කෙනෙක් බවට පත් වෙන්න. ඒ කීකරුකම ධර්ම විනය තුල හික්මෙන් කීකරුවෙන් වැඩිහිටියෙක්, සිල්වතෙක්, ගුණවතෙක් තමන්ට යම් අවවාදයක් කරද්දී අඩුවක් පෙන්නලා දෙනකොට බොහෝම ගෞරවයෙන් ඒක පිළි අරගෙන අඩුපාඩු හදාගන්න දක්ෂ වෙන්න. අන්න යා තමයි ධර්මාවබෝධය කරා යන්නේ. ඊළඟට මෘදු සුවච, ඊළඟට මෘදු අනතිමානි. මෘදු කියන්නේ මෘදු මොලොක් කෙනෙක් බවට පත් වෙන. ඒ කියන්නේ ජීවිතේ මෘදු නම්‍යශීලී කෙනෙක් බවට පත් වෙන. සමහරු ඉන්නවා ඒ අයට ධර්මයේ කියන්නේ තම්බ කියලා, දැඩි ගතිය. තම්බ. සමහරු කියනවා මම කවුරු කිව්වත් පිළිගන්නේ. සමහර අය කියනවා බුදුහාමුදුරුවෝ කිව්වා මම පිළිගන්නේ. මට ඕන දේ තමයි මං කරන්නේ කියලා. අහලා ඇති ওই වගේ කතා. සමහර කොච්චර වැඩිහිටියෙක් කියනවා පුතේ ඒව කරන්න එපා. සමහරට අම්මා තාත්තා කියනවා දරුවා කරන්න එපා. අයියා කෙනෙක් වෙන්න පොඩි ළමෙක් වෙන්න පුළුවන්. කියන දේ ඇත්තනම් තමන්ගේ අඩුපාඩු හදාගන්න දක්ෂ වෙන්න. තමන්ගේම මතේ දැඩිව ඉන්නවා නම් නෑ මං ඒකමයි කරන්නේ. කවුරු කිව්වත් මට ඕන දේ මං කරන්නේ. කවුරු කිව්වත් මම පිළිගන්නේ නැහැ කියන මතේ ඉන්න කෙනාට කවදාවත් මේ ගුණධර්ම වඩන්න බෑ. ඒ නිසා මතක තියාගන්න ධර්මාවබෝධයේ කරා යන ශ්‍රාවකයෙක් ඇති කරගත යුතු ප්‍රධානම ගුණ කරණීයමිත සූත්‍ර දේශනා කරද්දී මුලින්ම දේශනා කරේ ඇති කරගත යුතු මෙන්න මේ ගුණධර්ම ටික. මේ ගුණධර්ම ඇති කරගන්න බැයි නම් මෛත්‍රියක් වඩන්න බෑ. ඔය කියාගෙන ඉන්න පුළුවන් නිකන් සියලු සත්වයෝ සූපත් වේවා කියලා ඇස්පියාගෙන නිකන් කටින් කියෝ ඉදී මන්ත්‍රයක් වගේ. හැබැයි ආධ්‍යාත්මයේ තුලේ මෛත්‍රිය වැඩෙන්නේ නැහැ. ඒ ගුණධර්ම Taman තුල පිහිටන්නේ නැහැ. ඒ ගුණධර්මයෙන් පිහිටපු
ගුණවත් පුද්ගලයෙක් බවට පත්වෙන්න පුළුවන්කමක් නෑ. ඒ නිසා පින්වතුනි මේ ගුණධර්ම මෘදු මොලොක් කෙනෙක් බවට පත්වේ. අනතිමානී නිහතමානී කෙනෙක් බවට පත්වේ. ඊළඟට සන්තුස්ස කෝච ලද දෙයින් සතුටු වෙන කෙනෙක් බවට පත්වේ. ඉතාම වැදගත්දය. අද අපිට පේනවා සමාජයේ බොහෝ දෙනෙකුට වෙලා තිය. ඒකට බුදුහාන්දුරු පෙන්නන ව්‍යග්ගපජ්ජ සූත්‍රය පෙන්නනවා උට්ටාන සම්පදා කෙනෙක් උත්සාහයෙන් නැගේ සිටිනවා. ආරක්ක සම්පදා ඒ තමන්ගේ ධනය හම්බ කරගත්ත දේ රැක ගන්නවා. ඒ වගේම තමයි සමජීවි කතා. ආදායමට ගැලපෙන වියදම් රටාවක් ජීවිතේ පුරුදු කරගන්න. තමන්ගේ ජීවිතේ සැලසුම් කරන්න ඕන ආදායමට ගැලපෙන වියදමක් තුළ. යම් කිසි ප්‍රමාණයක් ඉතුරු කරන්න අනාගත ආයෝජනය වෙනුවෙන්. ලෙඩක් දුකක් හැදුනහම කරදරයක් වුණහම යම් පුංචි ප්‍රමාණයක් හරි තමන් හම්බ කරන මුදලෙන් කරදරයකදි ගන්න වෙනම තියාගන්න. හම්බ කරන එකම කාලා 4 අතේ ණය වෙලා. සමහරු ඉන්නවා මාසෙ පඩිය ගත්තා සතිය යනකොට ඉවරයි. එක්ක දුරාචාරය. බොහෝ දෙනෙක් විනාශ වෙන්නේ සල්ලාලකම බේබදුකම සූදුව සුරාව පාපමිත්‍ර සේවනි දුරාචාරය නිසා තමන්ට ආර්ථික කළමනාකරණයක් නෑ. ඒ නිසා ප්‍රධානම දේ තමයි තමන්ගේ ජීවිත ආර්ථිකයේ සැලසුම් කරන්න. කළමනාකරණය කරගන්න. ආදායමට ගැලපෙන වියදම් රටාවකට පුරුදුවෙන්. මාසෙකට ලක්ෂ 10ක් පඩිගන්න කෙනෙක් ඉන්න පුළුවන්. එහෙමයි ඉන්නවා. රටේ ඉහළ ව්‍යාපාරවල ඒ ව්‍යාපාරවල ඉන්න අධ්‍යක්ෂවරු ඒ ප්‍රධානී සමහර මාසෙට ලක්ෂ 10 15 20 පඩිගන්න ඉන්නවා. සමහර රටවල් වල ඉන්න පුළුවන් මාසෙකට ලක්ෂ 50 60 පඩිගන්න ඉහළ බුද්ධිමත් ව්‍යාපාරිකයෝ. සමහර රසා කරන අය ඉන්න පුළුවන්. තව කෙනෙක් ඉන්න පුළුවන් මාසෙම දුක් විඳලා මහන්සි වෙලා වෙහෙස මහන්සි වෙලා මාසෙකට රුපියල් 25000ක 30000ක පඩියක් ගන්න. එතකොට රුපියල් 25000ක 30000ක වැටුපක් ලබන කෙනෙක් තමන්ගේ ජීවිතයේ මාසයක් සැලසුම් කරන්න ඒ මුදලෙන් සමහරට දරුවන්ගේ ප්‍රශ්න, ගෙවල් වල කන බොන ඒවා, ලෙඩක් දුකක් වුණාම බේත් ටික ගන්න ඒවා මේ හැම දෙයක්ම අර මුදලෙන් කළමනාකරණය කරගෙන ජීවිතයේ සැලසුම් කරන. සමහර වෙලාවට තමන්ගේ නෑදෑයෙක් අසල්වැසියෙක් ඒ කෙනාගේ පෙර පිනකට ඔහුට ලොකු ලැබීමක් තියෙන්න පුළුවන්. හැබැයි රටට පේන්න, නෑදෑයන්ට පේන්න, ලෝකයට පේන්න තමන් බොහෝම සල්ලිකාරයෙක් වගේ වියදම් කරගෙන ණය වේගෙන ගියොත් පවුල් පිටින් මහපාරට ඇදගෙන වැටෙනවා. ඒ නිසා පින්වතුනි ප්‍රධානම දේ තමයි පහසුවෙන් පෝෂණය කරන්න පුළුවන්. සුභර පහසුවෙන් පෝෂණය කරන්න පුළුවන් ගුණයක් ඇති කෙනෙක් බවට පත් ආදායමට ගැලපෙන ජීවන රටාවකට පුරුදු වෙන්න. තමන්ගේ ජීවිතේ පහසුවෙන් පෝෂණය කරන්න පුළුවන් කෙනෙක් බවට පත් වෙන්න. ඒක ගුණයක් ධර්මාවබෝධය කරා යන කෙනෙක් ඇති කරගත යුතු ගුණයක්. ඊළඟට අප්පකිත්තෝච වැඩ කටයුතු අඩු කෙනෙක් බවට පත් වෙන්න. අප්පකිත්තෝච දැන් බලන්න සමහරුන්ට බණහන් අනේ වෙලාවක් නැහැ කියන. භාව අනේ කොහෙද වෙලාවක්? භාවනා කරනවා තිය සමහරු කෙනා හුස්ම ගන්නවත් වෙලාවක් නැහැ. එතකොට කෙනෙක් බණක් අහන්න, බණ පොතක් කියවන්න, පන්සලකට යන්න අනේ ඔය යන්න වෙලාවක් තියෙනවද? ඔන්න ඔය විදිහට සමහර වෙලාවට වැඩ සමහර අය වැඩ දාගන්න නිකන් ඉන්න බෑ. අනුන්ගේ ප්‍රශ්න හරි දාගන්න. දාගෙන අපිට හරි වැඩ මේ හිටියට හරිම වැඩ හරි බිසි අනේ කියනවා. එතකොට මේ විදිහට කෙනෙක් වැඩ දාගෙන කිසි විවේකයක් නැහැ. සමහරුන්ට නිදාගන්න ගියත් මේවා හිතෙන් සැලසුම් කරන. බුදුරජාණන් වහන්සේ අර වම්මික කියලා මජ්ක්‍ධිම නිකායේ දේශනාවක් තියෙනවා. ඒක දේශනාවේ පෙන්වනවා රැට දුම දානවා දවල්ට ගිනි ගන්නවා කියනවා. ඒක උපමාවෙන් විස්තර කරනවා මිනිස්සු රෑ තිස්සේ සැලසුම් කරනවා. නිදාගන්න ගියත් හෙට මොකද්ද කරන්නේ? අනිද්දා මොකද්ද කරන්නේ? ණය ගෙවන්න තියෙනවා. බැංකු ලෝන් එක ගෙවන්න තියෙනවා. ලයිට් බිල ඇරියස් වෙලා තියෙනවා. මේ ඔක්කොම එකින් එක හිතනවා. දරුවන්ගේ ප්‍රශ්න තියෙනවා. අයියෝ කී දැන් මේවා හිතා පත්තු වෙනවා. රැට දුම දාන. උදේට යකා බැඳගත්තා වගේ දුවනවා.
දවස තිස්සේම දුවනු. ඒවට මහන්සියන රෑට දුමදානව දවල්ට ගිනිගන්නෝකේ. හැබැයි මතක තියාගන්න ඔයි ජීවිත අපිට ඕන විදිහට මේ කය අරගෙන අපිට ඕන ගමන දුවන්න පුළුවන් කයක් නෙමෙයි අපි පරිහරණය කරන්න. ලෙඩවෙන කයක්, වයසට යන කයක්, ජරාවට පත්වෙන කයක් අපි දන්නේ නෑ මේ කය ඇතුළේ. අපි වැඩ හරි බිසි කීකි අපි දුවනවා. අපි දන්නේ නෑග ඇතුළි පිළිකාවක් වැඩෙනව වෙන්න පුළුව. මේ රෑ නිදාගත්ත කෙන උදේ බලනකොට ඇඳේ ඔත්පල වෙලා අන්සභාගට ඇවිල් නැකිට ගණඩ බෑ අර වැඩ ඔක්කොම ඊට පස්සීවර. සමහර වෙලාවට හිටි ගමම් මිනිස්සු හොයාගන්න බැරි ලෙඩරෝගවලින් ඔත්පල වෙනවා එක් තැන් වෙනවා ජීවිතය කඩා වැටෙනවා. ඒ නිසා අපි වැඩ කිය මොන්න වැඩ දාගෙන හිටියත් සියල්ල අවසන් කරලා තෘප්තිමත් වෙලා මැරිච්ච කෙනෙක් ලෝකෙනෑ. බුදුරජාණන් වහන්සේ පෙන්වා මහනිනි මේ පංච කාමයන් පස්ස යන ලෝකෙ. පංච කාමයන් නිසා තෘප්තිමත් වෙලා ඇති කියලා හිතිලා මැරිච්ච සක්විති රජෙක්කත් නෑ කියෙන්. රන් කහවනු වැස්සක් වැස්සත්. ඔොඩ බලන්න බුදුහාන්දුරන්ගේ උපමා බුදුරජාණන් වහන්සේ දේශනා කනම් මහනිනි මේ කාමයන් කියන්න මේ වගේ. රන් කහවනු වැස්සක් වැස්සත් දැන් ඒ වැහැල අපි නික මේ උපමාවක් උපමාවට පෙන රන් කහවනු වහිනෝ. වැහැල දැන් බෙල්ලටම වැහැල කහවනුවලි යට වෙලා. දැන් කටළඟටම යට වෙලා. ඊට පස්සේ ඒත් වටපිට අමාරුවෙන් හරි බල්ල හිතනවා තව ටිකක් වහිනවන. දැන් නහයත් වැහෙන්න යන්නේ තව ටිකක් වහිනවන යන්තන් හරි හුස්ම ගන්න. මතක තියාගන්න තෘප්තිමත්වීමක් නෑ. පංචකාමයන්ගෙන් තෘප්තිමත්වෙන්න පුළුවන්කමක් ඒක තමයි මේ කෙලෙස් සහිත ජීවිතය හැටි. කෙලෙස්වල තියෙන භයානක්කම තෘප්තියක් ලබන්න බෑ තව හිතෙන. දැන් ඔබ හිතන්න අමාරුවෙන් ඉඩමක් ගත්ත මනුස්සය අල්ලපු ඉඩම ගන්න සැලසුම් කරන. ඊළඟට තව කොහරි ඉඩමත් දෙකක් කරන්දාන්න හිතන. ඔහොම ගිහිල්ල අපි හිතමු තව ඊට පස්ස පිටරටිකට යන්න හිතෙන. ලෝකෙ පුරා ව්‍යාපාර පටන් ගන්න හිතෙන. එක ගයක් මදිත් අපි නිදාගන්න එක කාම්බරේ එක ඇඳී හැබැයි යාට සමහලාට තමන්ට වැඩකුත් නෑ පාවිච්චි කරලත් නෑ පරිහරණය කරලත් නෑ ඉඳලත් නෑ ඔහේ හතර වටේ ලෝකෙ පුරා ඉඩං අරන්දා ගෙවල් හදල් තැන් තැන්ගොල සල්ලි හංග ඒවා සැලසුම් කර දානයක් දෙන්නේ නෑ පිනක් කරන්නේ නෑ පිංහතුනේ ඔබේ පෙර පිනකට ඔබට ලැබෙනවා වෙන්න පුළුවන් ලැබෙන දේ බුක්ති විදින ඒක එපා කියන්නේ ලැබෙන දේ බුක්ති විදින්නත් පෙර පිනක් තියෙන්න ඕන ඒ නිසා ඔබට ලක්ෂ ගණනින් ඔබට ලැබෙනවනං ඔබ බොහොම සැපුවත් ජීවිතයක් ගත කරන්න ඔබ ඉන්න මනුස්ස ලෝකෙම අපා ඉන්න ඕනෙමේ ඒ නිසා මනුස්සෙක් හැටියට සුගතිය ඉන්න විදිහට බොහොම ලස්සන්ට හොඳට ජීවත්තෙන් දුරාචාරයකි දෙන්න නැතුව පන්සිල් රැකගෙන බොහොම ලස්සන ජීවිතයක් ගත කරන්න හැබැයි ඒ ජීවිතය තුළ හැම වෙලායම හිතන් ආදීනව දස්සාවින. ආදීනව දකිමින් වාසය කරන්න. රත්තරංගාපු මාලිගාවක මං හිටියත් මේ සියල් අනිත්‍යයි. යම් දවසක මට මේ සියල් අතහැරලා යන්න වෙනවා කියන අවබෝධෙන් ජීවත්තේ. ඒ අවබෝධයෙන් ජීවත්වෙන කෙනාට මේ ධර්ම මාර්ග ඉස්සරහට යන එක හරි ලේසි. අතහැරීම පුරුදු කරන්න. දන් දෙන්න. අනුන්ට උදව්පකාර කරන්න පින් කරගන්න කෝටි ගණන් වටින වාහනයක් පරිහරණය කරන්න. රත්තරං මුතු මැණික් දියමන්ති ඇගේ පුරෝගෙන හිටියත්. ඔබ රත්තරංගාපු මාලිගාවක හිටියත් හැම වෙලාම හිතන්න මේ සියල්ල මට එක හුස්මින් එක මොහොතෙන් අහිමි වෙන්න පුළුව. මම සසරි රැස්කරගත්ත කර්ම අනුරූපිය මං උපත කරයන්න මේ මං අතහැරල යන දේව. මේ අනිත්‍යයි අවබෝධයෙන් ඒව පරිහරණය කරන්න. දම්පින්කං කරන්න සරල ජීවිත ගත කරන්න හිත හදාගන්න. ඒ නිසා පිංගතුනේ බුදුරජාණන් වහන්සේ පෙන්නනවා කෙනෙක් ධර්මාව වැඩ කටයි පහසුවෙන් පෝෂණයක සුභර අප කිත්තෝච වැඩ කටයුතු අඩු කෙනෙක්. සැහැල්ලු ජීවි ඊළඟට සල්ලහුක උත්තිය කියන්නේ සැහැල්ලු ජීවිතයක් ගත කරන කෙනෙක් බවට පත්තේ. සැහැල්ලුවෙන් ඉන්න. වැඩ හරි ප්‍රශ්නානයේ ප්‍රශ්න කිය නික ඔලු අවුල් කරගෙන දඟලන්න එපා.
අපි කවදා කොතන කොයි මොහොතේ හරි අපි මැරෙනවා. මේ සියල්ල අතහැරලා දාලා යන්න වෙනවා. ඒ නිසා බොහොම සැහැල්ලුවෙන් ජීවත් වෙන්න. බොහොම සරලව ජීවත් වෙන්න. සැහැල්ලු මනසක් ඒක පෙර පිනක්. හැමෝටම බෑ සැහැල්ලු ජීවිතයක් ගත කරන්න. ඒ නිසා මතක තියාගන්න සැහැල්ලුවෙන් ජීවත් වෙන්න. සල්ලහුක උත්ති සැහැල්ලු ජීවිතයක් ගත කරන්න. බුදුරජාණන් වහන්සේ මේ පෙන්වන්නේ ධර්මාවබෝධය කරා යන ශ්‍රාවකයෙක් ඇති කරගත යුතු ගුණධර්ම. ඊළඟට සන්තීන්ද්‍රියෝච ඉන්ද්‍රියන් මේ ඇස කන නාසය දිව කය මනස මේ ආයතන 6 පංච ඉන්ද්‍රියන් සංවර කෙනෙක් බවට පත් වෙන. කෙනෙකුට බොහෝ කෙලෙස් උපදින්නේ ඉන්ද්‍රිය අසංවරය නිසා. ඒ නිසා ඉන්ද්‍රිය සංවරය පුරුදු කරනවා නම් එයාගේ හිත රැකෙනවා. එයා කෙලෙස් වලින් රැකෙනවා. මෙලව ජීවිතය තුල ගත්තත් ඉන්ද්‍රිය සංවර කරගත්ත කෙනා මත්පැන් වලට මත්ද්‍රව්‍ය වලට සල්ලාලකමට කාන්තාව පස්සේ සල්ලාල ජීවිත දැන් අද බලන්න සමාජ කොච්චර මිනීමැරුම් අපරාධ දූෂණ ළමා අපචා දවස ගානේ මොනතරම් විකෘති දේවල් අහන්න ලැබෙනවද මේ මිනිස්සුන්ගේ ඉන්ද්‍රිය අසංවරය නිසා. ඉන්ද්‍රිය සංවරයක් ජීවිතේ පුරුදු කර තමාව දමනය කරගන්න. ඔබේ හිත ඔබ පාලනය කරගත්තේ නැත්නම් ඔබ හිතට අනුව නැටවෙන රූකඩයක්. හිත කියන දේට ඔබ නැටවෙනවා. ඔබ පාලනය කරන්නේ කෙලෙස් සහිත හිත. හිතට එන පාපී කෙලෙස් සිතුවිලි වලට ඔබ රූකඩයක් වගේ ඔබ අසංවර පුද්ගලයා රූකඩයක් නැටවෙනවා වගේ නැටවෙන. හැබැයි ඔබ භාවනා කරලා හිත දියුණු කරලා ඔබේ පාලනයකට හිත ගත්තට පස්සේ හිතට ඕන විදිහට ඔබ නටවන්න බෑ. හිත පාලනය කරගෙන කෙලෙස් යටපත් කරගත්ත කෙනා ඉන්ද්‍රිය සංවරයෙන් යුක්තයි. එයා ඉන්ද්‍රිය දමනය කරගත්ත කෙනෙක්. ඒ නිසා නිවන කරා යන්නත් මෙලොව පරලොව දෙලොවම යහපත පිණිසත් ඉන්ද්‍රිය සංවරී ජීවිතයේ පුරුදු කරගන්න. නිපක උපක්‍රමශීලී නුවණක් ඇති කෙනෙක් බවට පත් වෙන්න. සන්තීන්ද්‍රියෝච නිපකෝච නිපක කියන්නේ උපක්‍රමශීලී නුවණ. අපි සාමාන්‍ය කියන්නේ තැනට සුදුසු නුවණ කියලා. අන්නේ නුවණ උපක්‍රමශීලී නුවණ ජීවිතයේ ඇති කෙනෙක් බවට පත් වෙන්න ගොඩාක් ප්‍රශ්න වලින් බේරෙන්න පුළුවන්. පින්වතුනි බුදුරජාණන් වහන්සේ ඔබ දන්නවා සබ්බාසව සූත්‍රය කියලා තියෙනවා මජ්ක්‍ධිම නිකායේ දේශනාව. මේ කෙලෙස් ආශ්‍රව ප්‍රහාණය කරගන්න ක්‍රම 7ක් බුදුහාඳුරු පෙන්නන. ඒ සබ්බාසව සූත්‍රය පෙන්නනවා මගහැරීමෙන් නුවණින් සලකා මගහැරීමෙන් ප්‍රහාණය කරන්න පුළුවන් ආශ්‍රව තියෙන. නුවණ තැනට සුදුසු නුවණ. අපි හිතමු ගෙදර එනවා යාළුවෝ ටිකක් බෝතලයක් අරගෙන. අන්න තැනට සුදුසු නුවණ තියෙන කෙනා මගහැරලා බේරෙනවා. ඒ වෙලාවට උපක්‍රමශීලීව මග අරිනවා. කවුරු හරි යාළුවෝ ටිකක් එනවා යන් ට්‍රිප් එකක් යා. ඒක කොහේ හරි සල්ලාලකමක එක්ක යන්න එනවා. යන් ඔහොම ඉඳලා හරියනවද? මේ ජීවිතේ කාලා බීලා විනෝදෙන් ඉන්න ඕන, ජොලියේ ඉන්න ඕන කියලා පෞකාරකමකට ඇදලා දාගන්න එනවා යාළුවෝ ටික. මග හරින. උපක්‍රමශීලී නුවණ පාවිච්චි කරා. ඊළඟට බුදුහාඳුරෝ පෙන්නනවා අපිට මගහැරීමෙන් ප්‍රහාණය කළ යුතු ආශ්‍රව පෙන්නන තැන. දැන් අපි හිතමු අපි යන පාරක් තියෙනවා. කැලෑ පාරක අපි යනවා. කවුරු හරි දන්න කෙනෙක් ඉනවා ඒ පාරේ යන්න එපා. තනි අලියා ඉන්නවා. එක්ක කියනවා සතෙක් ඉන්නවා, සර්පෙක් ඉන්නවා ওই පාරේ. එයා කියනවා නෑ කොහෙද අලියා? මම මෛත්‍රී වඩන කෙනෙක්. මට අලියා ගහන්නේ නෑ කියලා යනවා. ගිහිල්ලා පාර කෑවොත් වැරද්ද කාගේද? මෛත්‍රිය නෙමෙයි. උපක්‍රමශීලී නුවණක් නැතිකම. මගහැරීමෙන් ප්‍රහාණය කළ යුතු ආශ්‍රව මගහරින. අප හිතමු රණ්ඩුවක් තියෙනවා. කවුරු හරි පිරිසක් ගහගන්න. මැදට පැනලා බුද්ධිමත්ව ඒක බේරන්න පුළුවන්කම තියෙද්දි එක්ක කාගේ හරි පැත්ත මැදට පනිනවා. අන්තිමට ගුටි කාලා අනුන්ට ගහන පොළු පාරක් කාලා තමන් අමාරුවේ වැටෙනවා. ඒ නිසා මතකද ගොඩාක් මිනිස්සු අනුන්ගේ ප්‍රශ්න වලට මැදිහත් වෙලා, අනුන්ගේ පෞල් ප්‍රශ්න වලට මැදිහත් වෙලා, අනුන්ගේ කුණු ගොඩවල් වලට අත දාන්න ගිහිල්ලා, ඒවට උපදෙස් දෙන්න ගිහිල්ලා කොච්චර පෞල් වල ජීවිතවල ප්‍රශ්න හදා ගන්නවද? ඒ නිසා මගහැරීමෙන් ප්‍රහාණය කළ යුතු දේවල් මගහැරීමෙන් ජීවත් වෙන්න. සමාජය ඔබ පොළඹෝලා ඔබ ඇදලා දාන්න ඕන තරම් උත්සාහ කරයි. ඔහොම ඉඳලා හරියනවද? මේවට කතා කරන්න ඕන නේද? මේවට අපි අභීතව ඉස්සරහට යන්න ඕන.
එතකොට මේ විදිහට එක එක්කෙනා ඔබ නොමග යවන්න, එක එක්කෙනාගේ අතකොළු බවට පත් කරගන්න, එක එක මතවාදවලට ඔබ ඇදගන්න නොයෙක් විදිහට උත්සාහ කරයි. හැබැයි බුද්ධිමත් කෙනා, තමන්ගේ යහපත කැමති කෙනා, මෙලොව පරලොව යහපත වෙනුවෙන් උත්සාහ කරන ධර්මාවබෝධයට වීරිය වඩන කෙනා අන්න උපක්‍රමශීලී නුවණ නිපක, ඒ නුවණ පාවිච්චි කරලා තරහ කරගන්නෙත් නැතුව, මිනිස්සු එක්ක තරහ වෙන්නෙත් නැතුව උපක්‍රමශීලියව මගහැරීමෙන් තමන්ගේ ගමන තමන් හදාගන්න. ඊළඟට අප්පගබ්බෝ, තැම්පත් ගති ඇති පැවතුම් වලින් යුක්ත කෙනෙක් බවට පත් තැම්පත් කෙනෙක් වෙන්න. බොහොම සාන්ත තැම්පත්. දැන් බලන්න ඒ හා සමාන තව කරුණු කීයක් බුදුහාමුදුර විස්තර කරාද කියලා. සංසුන් ඉඳුරන් ඇති කෙනෙක් බවට පත් වෙන්න, සැහැල්ලු පැවතුම් ඇති කෙනෙක්, ඒ ඔක්කොම සමානයි. තැම්පත් කෙනෙක් වෙන්න. අප්පගබ්බෝ කුලේසු අනනුගිත්තෝ, කුලයට නොඇලිච්ච කෙනෙක්. ඒ කියන්නේ මාන්නය, අපි අසවල් අය, අපි අසවල් කුලය, අපි මේ ජාතිය, අපි මෙහෙමයි, අපේ පරම්පරාව මෙහෙමයි, ඔළුව ඉදිමෝගෙන පරම්පරාවෙන් නම්බුනාම වලින් කුලයෙන් මේවැන් ඔළුව ඉදිමෝගෙන මනුස්සත්වය පහත් කරගෙන යන කෙනාට ධර්මාවබෝධය කරා යන්න බෑ. ඒ එතනම පිරිහෙන ලකුණක්. ඒ නිසා පිංගතුනේ බුදුරජාණන් වහන්සේ මේ කියන කරුණු ඔක්කොම සක්කෝ උජූච සූජූච සුවච සුවචෝ චස්ස මුදු අනතිමානි සන්තුස්සකෝච සුභරෝච අපකිත්තෝච සල්ලවකවුත්ති සන්තින්ද්‍රියෝච නිපකෝච අපගබ්බෝ කුලේසු අනනු, මේ ඔක්කොම ධර්මාවබෝධය කරා යන ශ්‍රාවකයා ජීවිතය ඇතිකරගත යුතු ගුණධර්ම බුදුහාමුදුරුවෝ අපිට පෙන්නලා දෙන. මේ ගුණධර්ම ඇතිකරගන්න නැතුව අපි ධර්මාවබෝධය කරා යන්න කොච්චර උත්සාහ කරත්, මං කොහොම හරි නිවන් දකිනවා, මං කොහොම හරි සෝවාන් වෙනවා කී හිටියට මේ ගුණධර්ම ඇතිකරගන්න බැයි නම් ඔබට ධර්ම මාර්ගය ඉදිරියට යන්න බෑ. ධර්මය කියන්නේ තමා තුළ පිහිටන දෙයක්. තමන් ගුණධර්ම පුරනකොට, සීල් රකින්නකොට, ගුණධර්ම පුරනකොට, මෛත්‍රී වඩනකොට, ධර්ම මාර්ගී ගමන් කරනවා කියන්නේ ඒ ගුණධර්ම තමන්ගේ ජීවිතය තුළ දියුණු කරගන්නවා කියන එක. ඒ නිසා පිංගතුනි, කුලේසු අනනුගිද්දු, කුලයට නොඇලිච්ච කෙනෙක් බවට පත් වෙන. ඒ කියන්නේ නම්බුනාම, තනතුරු, කුලමල මේවට ඇලිලා මිනිස්සු පහත් කරන කෙනෙක් බවට පත් වෙන්න එපා කවදාවත්. ඊළඟට බුදුරජාණන් වහන්සේ පෙන්වන නච්චකුද්ධං සමාචරී කිංචයේන විඤ්ඤෝ පරේ උපවදෙය්‍ය. නුවණැත්තන්ගෙන්, සත්පුරුෂයන්ගෙන්, කල්යාණ මිත්‍රයන්ගෙන් කවදාවත් ගැරහීමකට ලක් වෙන්නේ නැති කෙනෙක් විදියට ජීවත් වෙන්න. පිංගතුනි, සත්පුරුෂයෙක්, කල්යාණ මිත්‍රයෙක්, සිල්වතෙක්, ගුණවතෙක් කවදාවත් සත්පුරුෂයෙක්ව ඈත් කරන්නේ මතක තියාගන්න. යම්කිසි සිල්වත් කෙනෙක්, ගුණවත් කෙනෙක්, ධර්ම මාර්ගය යන කෙනෙක් ඔබව ඈත් කරා නම්, ඔබත් එක්ක ඇසුර අතහැරියා නම්, ඒ ඔබේ අඩුවක් නිසා. ඔබ සිල්වත් නම්, ඔබ ගුණවත් නම්, ඔබ ධර්ම මාර්ගය යනවා නම් සත්පුරුෂයෝ ඔබට හිතවත් වෙනවා, ප්‍රිය වෙනවා. ඒ අය ඔබේ ජීවිතයට ලං වෙනවා. මිනිස්සු විතරක් නෙමෙයි, දෙවිවරු පවා, සම්මා දිට්ඨියට කැමති, නිවන් අවබෝධයට කැමති දෙවියන් පවා ඒ අයට උපකාර කරනවා. ඒ නිසා සත්පුරුෂ නුවණැත්තන්ගෙන් දොස් නගන විදිහේ පුංචි වරදක්වත් කරන්න එපා කියන. නුවණැත්තන්ගේ, සත්පුරුෂයන්ගේ ගැරහීමකට ලක් වෙන පුංචි වරදක්වත් නොකරන, ඒ අයගේ ප්‍රශංසාවට ලක් වෙන උතුම් කෙනෙක් බවට පත් වෙන්න ජීවිතේ උත්සාහ කරන්න. ඔන්න ඔය ගුණධර්ම ටික ජීවිතේ ඇති කරගන්න පුළුවන් නම් අන්න එතනින් එහාට බුදුහාඳුරු පෙන්නන්නේ කරණීයමිත්ත සූත්‍රය භාවනාවක් හැටියට ජීවිතේ පුරුදු කරගන්න ආකාරය. අප්‍රමාණ ක්‍රමයට, මහග්ගත ක්‍රමයට භාවනාවක් වශයෙන් දියුණු කරගෙන ඒ කරණීයමිත්ත සූත්‍රය වඩන්න කියනවා. මෛත්‍රිය හරියට එකම දරුවෙක් ඉන්න අම්මා කෙනෙක් දිවි දෙවනි කොට තමන්ගේ දරුවට ආදරය කරනවා වගේ කරුණා මෛත්‍රිය දක්වනවා, සෙනෙහස දක්වනවා. අන්න ඒ වගේ සියලු සත්වයන් ගැන සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා, මේ සියලුම සත්වයෝ සුවපත් වේවා කියලා සියලු සත්වයන් ගැන මෙත් සිත පතුරවන්න. පිංගතුනි, මේ කියන ගුණධර්ම ඇති කරගන්න. අද මේ බණ ඇහුවට පස්සේ කරණීයමිත්ත සූත්‍රය අරගෙන ගෙවල් වල ඕන තරම් පිරිත් පොත් ඇති, බුද්ධ වන්දනා පොත් ඇති, පිරිත් කටපාඩම් ඇති. කරණීයමිත්ත සූත්‍රය පෙරලලා පළවෙනි ගාථා දෙකේ සඳහන් මේ ගුණධර්ම ටික ඇත්තටම මගේ ජීවිතේ මම මෙච්චර කල් දැනගත්තද, දියුණු කරගත්තද, මන් නිකම් පිරිතක් හැටියට මේක කියාගෙන ගියාට මේ ගුණධර්ම මං ඇති කරගන්න උත්සාහ ගත්තද කියලා ඔබ ගැන පුනරාවර්ජනයකදීලා බලන්න. අප්‍රමාදී වෙන්න, වීරිය වඩන්න, මේ ගුණධර්ම ජීවිතය ඇති කරගන්න. ඉතින් එහෙමනම් ඔබ හැම දිනාටම
මේ ලැබිච්ච මනුස්ස ජීවිතය අවසන් වෙන්න පෙර මේ ගුණධර්ම දියුණු කරගෙන සද්ධාදී ගුණධර්ම දියුණු කරගෙන උතුම් වූ ධර්මීම අවබෝධ කරගන්නම වාසනාව ලැබේවා 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 කියලා අපි ඔබට ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. පිංගතුනේ ඔබ දන්නවා හොරණ සීල සුවාරණ ගිලම්භික්ෂු මධ්‍යස්ථාන පුණ්‍ය භූමියේ අපි අඩි 130ක් උස ඇති පූජනීය චෛත්‍යරාජානන් වහන්සේ නමක් ඉදි කරනවා. මේ චෛත්‍ය බොහෝ කටයුතු දැන් අවසන් වේගෙන යන්නේ. ඒ බක්කුල මහා චෛත්‍ය නිරෝගී සම්පත්තියෙන් අගතැන්පත් අසංකීයකුත් කල්පලක්ෂයක් පුරා නිරෝගී සම්පත්තිය වෙනුවෙන් සසර පින් කරපු කෙනෙක් බක්කුල මහරහතන් වහන්සේ. කල්පලක්ෂයක් පාරමී පිරුවා. විවරණ අරගෙන නිරෝගී සම්පත්තියෙන් අගතැන්පත්කම ලබන්. උන්වහන්සේගේ නාමයෙන් ඒ ඉදිකරන බක්කුල මහා සෑයේ සෑ ගර්භයේ කටයුතු මේ මාර්තු 28 වෙනිදී පුන් පොහෝ දවසේ අපි සීල සුවර්ණ පුණ්‍ය භූමියේ ආරම්භ කරනවා. සෑ ගර්භයේ තුල අපි ජයශ්‍රී මහා බෝධීන් වහන්සේගේ විශාල බෝධීන් වහන්සේ නමක් ගර්භයේ පුරා අතු විහිදීගෙන යන ආකාරයට අපි ඊටාම සජීවී ස්වරූපයෙන් තියෙන ඉහළම තාක්ෂණික ක්‍රම භාවිතා කරමින් ඒ බෝධීන් වහන්සේ නිර්මාණය කරනවා. ඒ බෝධීන් වහන්සේ ඉදිරියේ බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත්වෙච්චේ වජිරාසනයේ මත අඩි 10ක උස ඇති රන්වන් පැහැති විශාල කරඬුන් වහන්සේ නමක් තුල තමයි සියලු ධාතුන් වහන්සේලා කේශ ධාතුන් වහන්සේලා සර්වඥ ධාතුන් වහන්සේලා සමග සෑ ගර්භයේ තැන්පත් වෙන්නේ. ඒ වජිරාසනයේට ධාතු කරඬුවට වන්දනා කරගෙන සිටින මේ බුද්ධ ශාසනයේ සෝභමාන කළ 80 මහා ශ්‍රාවක මහරහතන් වහන්සේලාගේ ප්‍රතිමා වහන්සේලා සියල්ල නිර්මාණය වෙනවා සෑ ගර්භයේ තුල. ඒ වගේම දිව්‍ය තල බ්‍රහ්ම තල ආදී බොහෝ ලස්සන නිර්මාණ රැසකින් මේ සෑ ගර්භයේ නිර්මාණය වෙනවා. වගේම බක්කුල මහා සෑයේ තියෙන විශේෂත්වය තමයි මේ සෑ ගර්භයේ එක පැත්තකින් උඩට නැගලා සැදැහැවතුන්ට සෑ ගර්භයේ වන්දනා කරගෙන පහළට බහින්න පුළුවන් ආකාරයටයි මේ චෛත්‍ය නිර්මාණය වෙන්නේ. ඉතින් මේ කටයුතු අපි මේ මාර්තු මාසේ 28 වෙනි පුන් පොහෝ දවසේ සීල සුවර්ණ පුණ්‍ය භූමියේ ආරම්භ කරනවා. ඉතින් සැදැහැවතුන්ට අපි ආරාධනා කරනවා මේ බක්කුල මහා සෑයේ සෑ ගර්භය වෙනුවෙන් ඔබට පුළුවන් ආකාරයට අවශ්‍ය අමුද්‍රව්‍ය වැලි වෙන්න පුළුවන්, සිමෙන්ති වෙන්න පුළුවන්. ඒ සඳහා ඔබට පුළුවන් බඩුමුට්ටු හැටියට අපිට පරිත්‍යාග කරන්න උදව් උපකාර කරන්න මිල මුදලින් වේවා අමුද්‍රව්‍ය වලින් වේවා ශ්‍රම දාන කටයුතු වෙනුවෙන් ඔබට පුළුවන් සීල සුවර්ණ දුරකථන අංක වලට කතා කරලා ශ්‍රම දාන වෙනුවෙන් එන්න පුළුවන් දින දැනුම් දීලා ඔබටත් පුළුවන් ශ්‍රමයෙන් හෝ දායකත්වය ලබා දෙන්න. ඉතින් ඒ සඳහා අපි ඔබට දුරකථන අංක දැනුම් දෙන්න. සීල සුවර්ණ පුණ්‍ය භූමියේ 034 22 62 782 034 22 67 488 කියන දුරකථන අංක දෙක මතක තියාගන්න. 034 22 62 782 සහ 034 22 67 488 මේ දුරකථන අංක වලට ඔබට දැනුම් දීලා සීල සුවර්ණ පුණ්‍ය භූමියේ බක්කුල මහා සෑය වෙනුවෙන් ඔබට ඒ කටයුතු වෙනුවෙන් සම්බන්ධ වෙන්න පුළුවන්කම තියෙනවා. පිංගතුනි අද මේ උතුම් ධර්ම දේශනාවේ පින්බර දායකත්ව ධර්මයෙන් කටයුතු කරේ ගම්පහ මල්වතු හිරිපිටියේ පදිංචි චිත්‍රා වික්‍රමාරච්චි මෑණියන් විසින් 74 වෙනි ජන්මදිනයේ දෙන එතුමියට අප්‍රේල් 13 වෙනි දිනට ඒ දින ජන්මදිනයේ වෙනුවෙන් එතුමිය ආශිර්වාද ප්‍රාර්ථනා කිරීමේ අරමුණෙන් තමයි මේ ධර්ම දානමය පින්කම කරේ. එතුමිය රෝගී තත්ත්වයකින් පෙළෙන කෙනෙක්. ඉතින් මේ මෑණියන්ට නිදුක් නිරෝගී සම්පන්නිය තුනුරුවන්ගේ ආශිර්වාදයේ සුවපත් භාවයේම සැලසේවා කියලා අපි ආශිර්වාද කරනවා. විශේෂයෙන් බක්කුල මහරහතන් වහන්සේගේ ආශිර්වාදයේ බක්කුල මහා සෑය පිහිටෙක් චිත්‍රා වික්‍රමාරච්චි මෑණියන් ඇතුළු මේ පවුලේ සියලු දෙනාටම නිදුක් නිරෝගී සම්පන්නිය සැලසේවා කියලා අපි ආශිර්වාද කරනවා. ඒ වගේම සහෝදරියන් වන රංජනී, කමනි, මාලා සහ නලීන්, නිමල්, ආනන්ද කියන මේ හැම දෙනාටමත් ඒ වගේම පවුලේ ඒ දරුවන්, ඒ වගේ මස්සිනාලා ඒ දරුවන්ගේ පවුල්වල සියලු දෙනාටමත් නිදුක් නිරෝගී සම්පන්නිය තුනුරුවන්ගේ ආශිර්වාදයේ සැලසේවා කියන අරමුණ එතුමියගේ ප්‍රාර්ථනා අතර සඳහන් වෙනවා. ආශින්, දිලූපා, ඉරෝෂා යන දරු තිදෙනාටත් නලීන්, සමන්ත, ධම්මික යන බෑනෑවරු ඇතුළු ඒ පවුලේ සියලු දෙනාම නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා කියන ආශිර්වාද ප්‍රාර්ථනයත් ඒ වගේම ගෞරවනීය දේශකයන්න් වහන්සේට
නිදුක් නිරෝගී සම්පන්නිය සැලසේවා කියලා අපටත් ආශිර්වාද කරනවා. ඒ පවුලේ මිය පරලෝකීය සියලුම ඥාතීන්ට පින් අනුමෝදන් කිරීම මියුරින් පෙරේරා, විල්ෆ්‍රඩ් පෙරේරා, බර්නාඩ් හෙන්රි, චන්ද්‍රලතා, අයිරාංගනී, සුනිල්, චම්පා ඇතුළු වර්ග පරම්පරාගත මිය පරලෝකීය සියලු ඥාතීන් සාදුකාර දිදී මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ ඥාතීන්ගේ පරලොව ජීවිත සැපවත් වේවා, සුවපත් වේවා, සංසාර දුකින් අත මිදේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරමු. එහෙමනම් ධර්ම ශ්‍රවණය කරපු ඔබ හැම දිනාමත්, ගයාන් මහත්මයා ඇතුළු ආගමික අංශේ කටයුතු කරන හැම දිනාටම ධර්ම ශ්‍රවණය කළ ලක්වාසී ලෝවාසී ඔබ හැම දිනාමත් නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. සියලු දෙවියන්ගේ පිහිට රැකවණු තුනුරුවන්ගේ ආශිර්වාදේ ඔබ හැම දිනාටම සැලසේවා. උතුම් ධර්ම අවබෝධයේ පිණිසම මේ පින ඔබ හැම දිනාටම ආශිර්වාදයක්, පාරමිතාවක්ම වේවා කියලා අපි ආශිර්වාද කරනවා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ත්වං සදා. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි. වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ ඔබ ඒ ශ්‍රවණය කළේ ගම්පහ මල්ලතු හිරිපිටියේ පදිංචි චිත්‍රා වික්‍රමාරච්චි මහත්මියගේ 74 වන ජන්මදිනය වෙනුවෙන් එතුමියට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරමින් වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ අතිපූජනීය ගලිගමුවේ ඥානදීප ස්වාමීන් වහන්සේ විසින් සිදු කරනු ලැබූ සුමధుර ධර්ම දානමය පින්කමයි. මෙම ධර්මානුශාසනාවේ ආනුභාවයේ බලයෙන් චිත්‍රා වික්‍රමාරච්චි මහත්මියට නිදුක් නිරෝගී සුවයම උදා වේවායි සාදු සිතින් ප්‍රාර්ථනා කරමු. එමෙන්ම අද දේශකයන්න් වහන්සේටත් ප්‍රාර්ථනීය බෝධියකින් නිවන් අවබෝධයේ පිණසම නිම ධර්ම දේශනාව හේතු වාසනා වේවා. සදැහැති ඔබටත් වස්සාන ධර්ම දේශනා YouTube නාලිකාව ඔස්සේ දායකත්ව ධර්ම දේශනා වෙන් කරවා ගැනීමට දැන්ම කතා කරන්න 07118 57 57 13 දුරකථන අංකයට 07118 57 57 13 දුරකථන අංකයට WhatsApp, Viber, ඊමෝ මගින් දැන්ම කතා කර ඔබේ දායකත්ව ධර්ම දේශනාව අදම වෙන් කරවා ගන්න. ධම්මසු ඔබ සැමට සම්මා සම්බුදු සරණයි. දිනපතා නවතම ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට වස්සාන ධර්ම දේශනා අපගේ YouTube නාලිකාව දැන්ම subscribe කරන්න. බෙල් අයිකනය ක්ලික් කරන්න.